නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. අතිගෞරවනීය ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි, අපි පසුගිය සතියේ පටන් සූවිසි ප්‍රත්‍ය පිළිබඳව ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට යෙදුණා. එතනදී සමහර පින්නතුන් අපට ප්‍රකාශ කරන්නට යෙදුන ස්වාමීන් වහන්සේ ටිකක් සරලව කරුණු පැහැදිලි කරනව නම් අපිට තේරුම් ගන්න පහසුයි කියලා. ඒ වගේම තව පින්තුන් මතක් කරන්නට යෙදුනා ධර්ම දේශනාව වේගය වැඩි කියලා. එතකොට ගැඹුරුකම වැඩිකම සහ වේගය වැඩි කියලා ගැටලු දෙකක් මතක් කරන්නට යෙදුනා. ඒ ගැටලු දෙක අපි පුළුවන් තරම් निराकරණය කරගන්නට උත්සාහ කරනවා කාල වේලාව අනුව. ඒ දෙකටම පිළියමක් විදියට අපි තව කරුණක් යෝජනා කරනවා. ඒක තමයි යම්කිසි ධර්ම දේශනාවක් ගැඹුරු නම් අපිට අද තාක්ෂණික උපකරණවල සහයෝගය තියෙන නිසා එක වතාවක් අහලා තේරෙන්නේ නැතිනම් ඒ දේශනාව තව වතාවක් අහන්න පුළුවන්. එහෙම අහලා අපිට ඒ ධර්ම දේශනාවේ කියවෙන කරුණු තේරුම් ගන්නට පුළුවන්. එහෙම කරනවා නම් අර බාධාව මගහර ගන්නට පුළුවන්. අපිත් පෞද්ගලිකව සමහර ධර්ම දේශනා 10 වතාවක් විතර එකම දේශනාව අහලා තියෙනවා. එහෙම අහලා තමයි මේ ධර්ම දේශනාවේ තිබිච්ච කාරණාව තේරුම් අරන් තියෙන්නේ. පොතපත කියවෙන විටත් එහෙමයි. අපේ නුවණ මද නිසා සමහර කාරණා ගැඹුරු නම් එක විටක් කිවූ පමණින් අපිට තේරුම් ගන්නට අපහසුයි. එතකොට ඒ අපහසුතාවය නිසා පොත වහලා පැත්තකින් තියෙන එක නෙමෙයි අපි කරන්නට ඕන. නැවත නැවත කියවීමෙහි යෙදෙන්නට ඕන. එසේ කරන විට අපිට ඒ කලින් නොතේරුණු ධර්ම කරුණ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපේ පින්තුන්ගේ මනස තුල මේ ප ဋ ාණ ධර්මය කියන එක ගොඩක් ගැඹුරුයි කියන සංකල්පය මනස් තුලට කිඳා බහැලා තියෙනවා. විශේෂයෙන්ම මේ සංකල්පය අපි ටික ටික අඩු කරගන්නට ඕන. මොකද හේතුව අපි යමක් පිළිබඳව දරන සංකල්පය එතනින් එහාට ඒ දේ පිළිබඳව අපි කටයුතු කරන එකට උපනිශ්‍රේ වෙනවා. මේ පින්තුන් දන්නව ඇති හොඳ කතා පුවතක් තියෙන අර දිත්තලා කාලගෝල කියන දෙන්නගේ. දැන් ඒ කාලගෝල කියන්නේ බොහොම මිටි මිනිස්සෙක්. එතුමා උස කාන්තාවක් අරගෙන යනකොට එක්තරා ගංගාවක් හම්බුණා. ගංගාවක් හම්බ වෙනකොට ඒ ගංගාවේ උස මිනිස්සෙක් ඉඳලා එයා ගංගාවේ දන ගහලා ගැඹුරු බව පෙන්නමින් මෙගොඩට ආවා. කාලගෝල කියන්නේ ටිකක් මිටි කෙනෙක්. එයාගේ මනසට ගියා මේ උස මිනිස්සයත් මේ ගංගාවට බැස්සාම බෙල්ල ගාවට තරම් වතුර තියෙනවා. ඒ නිසා මේ ගංගාව මහත් ගැඹුරු එකක් වෙන්න ඕන කියලා මනසට සංකල්පයක් දාගත්තා. ඇත්තටම ගංගාව ගැඹුරු නැහැ. අර උස
මිනිසයා විසින් රැවටීමක් තමයි කරේ. ඊළඟට මේ කාලගෝල කියන මිටි කෙනා Tamanට බහින්න බෑ කියලා අදහස් ඇති කරගෙන ඒ උස මිනිසයා ලවාම තමන්ගේ කාන්තාව එගොඩ කරවලා අන්තිමට කාන්තාව අරගෙන යනකොට මේ කාලගෝල කියන කෙනා දරා ගන්න බැරුව ඒ වතුරට බැස්සා කොහොම හරි. බැස්සයින් පස්සේ තමයි එයා තේරුම් ගත්තේ ඒ මිටි මිනිස්සයාගෙත් බොහොම ටිකයි වතුර තියෙන්නේ. එයාට ලස්සනට එගොඩ වෙලා යන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අපි යමක් පිළිබඳව යම් කිසි සංකල්පයක් දරනව නම් ඒ සංකල්පය මත පිහිටලා තමයි අපි ගොඩක් වෙලාවට ඉදිරියට කටයුතු කරන්නේ. ඒ නිසා යමක් පිළිබඳව අපි දරන සංකල්පය ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කිරීමේදී අතිශයින් උපනිශ්‍රය වෙනවා. ඒ හින්දා අපි හැම දෙයක් පිළිබඳවම නිවැරදි සංකල්පයක් ගොඩනගාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සූවිසි ප්‍රත්‍ය ගත්තහම ප ဋ ාණ දේශනාව ගත්තහම මේ ප ဋ ාණ දේශනාව සම්බන්ධව අති ගම්භීර කියන වචනය අපේ කන් දෙක තුල රැව් පිළිරැව් දෙනවා. හැම දෙනෙක්ම කියනවා අපිත් කියනවා. එනිසා ඒ වචනේ ඇහිලා අපේ මනසට අදහසක් ගිහිල්ලා තියෙනවා මේක අපිට ස්පර්ශ කරන්න බැරි මට්ටමට ගැඹුරුයි මේක බුදුරජාණන් වහන්සේලාට පමණයි විශේෂ වෙන්නේ ආදී විදියට. ඇත්තටම පින්තුනේ ඒ කාරණාව අපි මේ විදියට නිවැරදිව තේරුම් ගන්නට ඕන. අපි මහ මුහුද ගැඹුරුද කියලා ඇහුවොත් දෙන පිළිතුර තමයි මහ මුහුද යොදුන් 84000ක් තරම් ගැඹුරුයි කියලා. එතකොට මේ මහ මුහුද ගැඹුරු වුණාට මිනිස්යන් විසින් මහ මුහුදට යන්නේ නැද්ද කියලා ඇහුවොත් යනවා. මුහුදේ ගැඹුර වෙනස් කරේ නැහැ. හැබැයි මිනිස්සයෝ තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තා. ඒ ගැඹුරු මුහුදේ හැසිරෙන්න පුළුවන් ක්‍රමවේද හොයාගෙන ඒවා අනුගමනය කෙරුවා. අනිත් එක තමයි මහ මුහුද යොදුන් 84000 පමණ ගැඹුරු වෙන්නේ වෙරළ ළඟ ඉඳලම නෙවෙයි. යම් ප්‍රදේශවල පමණයි. වෙරළ ළඟ කුඩා දරුවෙකුටත් පය තබලා ඇවිදින්න පුළුවන්. අන්න ඒ වගේ මේ ප ဋ ාණ ධර්මදේශනාව කියන විට මේ ප ဋ ාණ ධර්මදේශනාවේ අතිශයින් ගැඹුරු මට පවා තේරුම් ගැනීමට දුෂ්කර කරුණු කාරණා තියෙනවා. ඒකේ වාදයක් නැහැ. හැබැයි ඒ කරුණු කාරණා අතර තවත් බොහෝ දේශනා කොටසක් තියෙනවා. සාමාන්‍ය අපි වගේ මදනුවන තියෙන කට්ටියටත් තේරුම් ගන්නට ඉගෙන ගන්නට පුළුවන් ධර්ම කොටසකුත් තියෙනවා. ඒ නිසා අර ගැඹුරු ධර්ම කරුණු නිසා අපි මේ සම්පූර්ණ ප ဋ ාණ දේශනාවම පසෙකට දාලා තියෙනවාට වඩා හොඳයි ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණය අපි තෝරගෙන ඒක අධ්‍යයනය කරන එක. ඒ කාරණාවත් අපි මතක තියාගන්නට ඕන. අනිත් එක තමයි මේ ප ဋ ාණ දේශනාව ගැඹුරු වීමට බලපාන තව කාරණාවක් තමයි ප ဋ ාණේ ඉගෙන ගන්න යන විට ඒ ඉගෙනීමට අවශ්‍ය මූලික කරුණු ටිකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප විභාගය ප්‍රගුණ කරගෙන තියෙන්නට ඕන ප ဋ ාණ ඉගෙන ගන්න කෙනා විසින්. එතකොට පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂපාර්ථ කියනකොට අඩුම ගානේ අභිධර්මාර්ථ සංග්‍රහයේ එහෙම නැත්නම් අභිධර්ම මාර්ගය ආදී පොත්වල තියෙන චිත්ත පරිච්ඡේදයේ තියෙන සිත් 89 පිළිබඳව ඊළඟට චෛතසික 52 පිළිබඳව ඊළඟට රූප පරිච්ඡේදය කියන 6 වෙනි පාඩම අඩුම ගානේ චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරිච්ඡේද 3 තුල තියෙන පරමාර්ථ ධර්ම පිළිබඳව තොරතුරු ටිකවත් අඩුම ගානේ අපි යම් අධ්‍යයනයක් කරලා තියෙන්නට ඕන. එහෙම කරලා තිබුණොත් අපිට ප ဋ ාණේ ඉගෙන ගන්න විට බොහොම පහසුවෙන් කරුණු කාරණා තේරුම් ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට මේ හේතු ආදී ප්‍රත්‍යයන්ගේ ස්වභාවය දල වශයෙන් අවබෝධ කරගෙන තිබුණොත් ඒ අවබෝධ කර ගැනීමත් ප ဋ ාණේ ගැඹුරු කරුණු ඉගෙන ගන්නකොට අපිට වැදගත් වෙනවා. රේරුකාණේ ස්වාමීන් වහන්සේ ලක්ෂණ උපමාවක් කියලා තියෙනවා ඒ සම්බන්ධව.
මහා මුහුද කියන එක කොතරම් පුළුල් වුණත් කොතරම් ගැඹුරු වුණත් හොඳ සුන්දර නෞකාවක් තියෙයි නම් ඒ මහා මුහුදේ ලස්සනට හැසිරෙන්න පුළුවන්. ඒ මහා මුහුදේ ආස්වාදයක් ලබන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සූවිසි ප්‍රත්‍ය එහෙම නැත්නම් ප ဋ ාණ දේශනාව අධ්‍යයනය කරන විටත් ඊට අදාළ මූලික කරුණු ටික පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප විභාගය ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීකාදී ධර්ම විභාගය ඊළඟට හේතු ආදී ප්‍රත්‍යයන්ගේ ස්වභාවය මෙන්න මේ මූලික කරුණු ප්‍රගුණ කරගෙන තිබුණොත් මේ ප ဋ ාණ ධර්මයේ නැමැති දහම් සාගරයේ හිත් බොහොම පහසුවෙන් හැසිරෙන්නට පුළුවන්. එහි ආස්වාදය ලබා ගන්නට පුළුවන්කම තියෙන බව උන්වහන්සේ විසින් පැහැදිලි කළා තියෙනවා. අපි ගිය සතියේ දේශනාවේදී හේතු ප්‍රත්‍ය පිළිබඳව යම් තොරතුරු ටිකක් කතා කරන්නට යෙදුණා. හේතු ප්‍රත්‍ය පිළිබඳව තවත් කතා කරන්නට තොරතුරු තිබෙන නමුත් අපිට දවස් 17ක වගේ කාලයක් තමයි තියෙන්නේ. නිසා අපිට පුළුවන් තරම් කරුණු ටිකක් තමයි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුව තියෙන්නේ. අද අපිට කතා කරන්නට තියෙන්නේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව. ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව. එතෙන්දී අපි ගිය සතියේ දේශනාව ගැඹුරු වුණා නම් නැවතත් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මේ ධර්ම කොටස් දෙක විශේෂයෙන්ම ප ဋ ාණ ඉගෙන ගන්නකොට තේරුම් අරගෙන තියෙන්නට ඕන. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න මේ දෙකට කියනවා ද්විරාශිය කියලා. එතෙන්දී ප්‍රත්‍ය කියලා කිව්වේ අපි නූපන්නා වූ පරමාර්ථ ධර්මයක ඉපදීමට හෝ ඉපදුන පරමාර්ථ ධර්මයන්ගේ පරම්පරා වශයෙන් වැඩිවීමට දියුණු වීමට උපකාරක ධර්මයට කියනවා ප්‍රත්‍ය ධර්මය කියලා. ප්‍රත්‍යෝත්පන්න කිව්වේ ප්‍රත්‍ය ධර්මයේ නිසා උපදින්නා වූ ප්‍රත්‍ය ධර්මයේ නිසා පරම්පරා වශයෙන් පවතිනා වූ ධර්මවලට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට ප්‍රත්‍ය ධර්ම කියන්නේ අනිකක් ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ අනිකක්. මේ දෙක සම්පූර්ණ කොටස් දෙකක් විදියට තේරුම් ගන්නට ඕන මුලින්ම. දැන් උදාහරණයක් විදියට දැන් අත් දෙක තියෙනවා. අත් දෙක තියෙනකොට මෙහෙම අපි ඝට්ටණය කරොත් ශබ්දය කියන එකක් හට ගන්නවා. අත් දෙක ඝට්ටණය කිරීමෙන් ශබ්දය කියන එකක් උපදිනවා. එතෙන්දී මේ අත් දෙක කියන එක තමයි ප්‍රත්‍ය. අත් දෙක කියන එක තමයි ප්‍රත්‍ය. අත් දෙක නිසා හටගත්ත ශබ්දය තමයි ප්‍රත්‍යෝත්පන්න. එතකොට අත් දෙක කියන්නේ වෙනම ධර්ම කොටසක්. ඒ දෙක ඝට්ටණය වීම නිසා හටගත්ත ශබ්දය කියන එක මේ අත් දෙකෙන් අන්‍ය වූ ධර්මයක්. මෙන්න මේ දෙක පරිච්ඡේද කොට තේරුම්ගෙන තියෙන්නට ඕන. අත් දෙක කියන්නේ ප්‍රත්‍ය. අත් දෙක ඝට්ටණය වීම නිසා හටගත්ත ශබ්දය ප්‍රත්‍යෝත්පන්න ධර්ම. එතකොට ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයයි කොටස් දෙකක්. ප්‍රත්‍ය ධර්මය කිසිම අවස්ථාවකදී ප්‍රත්‍යෝත්පන්න ධර්ම බවට පත් වෙන්නේ නැහැ. එහෙම හැබැයි ප්‍රත්‍ය ධර්මය සමහර වෙලාවට ප්‍රත්‍යෝත්පන්න ධර්ම ගොඩේ තියෙනවා. ඒක සියුම්ම තේරුම් ගන්නට ඕන කරුණක්. ඇයි එහෙම තියෙන්නේ කියන කාරණාව. අපි බෝඩ් එකේ විස්තර කරන්නට යෙදුනොත් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න මේ දෙක ධර්ම කොටස් දෙකක්. ප්‍රත්‍ය ධර්ම කියන්නේ එක කොටසක්, ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ තවත් කොටසක්. දැන් එතෙන්දී අපි හේතු ප්‍රත්‍ය ගත්තොත් අපි අලෝභය කියන්නේ හේතු ප්‍රත්‍ය වෙන ධර්මයක්. අදෝසය කියන්නේ
හේතු ප්‍රත්‍ය වෙන ධර්මයක්. අමෝහය කියන්නේ හේතු ප්‍රත්‍ය වෙන ධර්මයක්. මේක තමයි ප්‍රත්‍ය. අලෝභ දෝෂ අමෝහ කියන්නේ ප්‍රත්‍ය වෙන ධර්ම. අපි උදාහරණයක් විදියට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත ගත්තොත් ඒ සිත සමග චෛතසික යෙදෙනවා අපි 33ක් විරති චෛතසික 3යි කරුණා මුදිතා කියන චෛතසික දෙකයි අයින් කරලා චෛතසික 33ක් යෙදෙනවා. ඒවා අයින් කරලා ගත්තොත්. එතකොට මෙන්න මේ ධර්ම කොටස් ටික සෝමනස්සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත සහ ඒ සිතේ දෙන චෛතසික 33. මේ අලෝභ අද්වේෂ සමෝහ කියන චෛතසික 3 මේ චෛතසික 33 අතර තියෙනවා. අලෝභ දෝෂ සමෝහ කියන චෛතසික 3 මේ චෛතසික 33 අතර තියෙනවා. එතකොට එතෙන්දී මේ චිත්තුප්පාදය තුල තියෙන අලෝභය අද්වේෂය අමෝහය කියන මේ ධර්ම තුන තමයි හේතු ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි මේ සිතයි චෛතසික 33යි. මං කලින් කිව්වා ප්‍රත්‍ය කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රත්‍ය කියන්නේ වෙනම ධර්මයක්, ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ වෙනම ධර්මයක්. මේ දෙක දෙකක්. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා හටගත් පවතින ධර්මයට තමයි ප්‍රත්‍යෝත්පන්න කියන්නේ. ප්‍රත්‍ය අනිකකි ප්‍රත්‍යෝත්පන්න අනිකකි. එහෙමනම් මෙතන ප්‍රත්‍ය ධර්ම අලෝභ දෝෂ සමෝහ කියන ප්‍රත්‍ය ධර්ම ටික මෙතෙන්ට ඇතුළත් තුනේ කෙසේද කියන ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන්න හේතුව තමයි මෙතන ප්‍රත්‍ය ධර්ම තියෙනවා 3ක්. එතෙන්දී මේ අලෝභය කියන එක ප්‍රත්‍ය විදියට ගත්තොත් ඒ වෙලාවේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ අලෝභය කියන එකේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත සහ ඉතුරු චෛතසික 32. අලෝභයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත සහ ඉතිරි චෛතසික 32. එතකොට අලෝභයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අලෝභය ප්‍රත්‍ය පමණයි. හරිනේනේ. එහි ප්‍රත්‍යෝත්පන්න තමයි සිතයි ඉතිරි චෛතසික 32යි. ඊළඟට අදෝෂය ගත්තාමත් එහෙමයි. අදෝෂයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිතයි අදෝෂයේ වර්ජිත ඉතිරි චෛතසික 32යි. අදෝෂයේ ප්‍රත්‍යෝත්පන්නයක් වෙන්නේ නැහැ. අදෝෂයේ ප්‍රත්‍ය අදෝෂයේ වර්ජිත ඉතුරු චෛතසික චිත්ත චෛතසික ටික තමයි ප්‍රත්‍යෝත්පන්න. අමෝහයත් එහෙමයි. අමෝහය ප්‍රත්‍ය සිතයි අමෝහය වර්ජිත ඉතිරි චෛතසික 32යි තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට අමෝහය ප්‍රත්‍ය සිතයි අමෝහය වර්ජිත චෛතසික 32යි තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. අමෝහයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. එතකොට ප්‍රත්‍ය ධර්මය වෙන් වූ ධර්මයක්. ප්‍රත්‍යෝත්පන්න ධර්මය වෙන් වූ ධර්මයක්. මේ දෙකක් විදියට තේරුම් ගන්නට ඕනේ. එසේනම් මෙතෙන්දී මේ විදියට ගත්තාම මෙතන සිතයි චෛතසික 33යි ප්‍රත්‍යෝත්පන්න විදියට ගත්තාම මේ ප්‍රත්‍ය තුනත් මෙතන සංග්‍රහ කරලා තියෙනවා. ඒ මොකක් නිසාද? හේතුව තමයි අලෝභය අදෝෂ සමෝහ දෙකට උපකාර කරනවා. ඒ නිසා අලෝභයේ ප්‍රත්‍ය විදියට ගත්තොත් අදෝෂ සමෝහ දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ හින්දා මේ දෙක මෙතෙන්ට දානවා. ඊළඟට අදෝෂයේ ප්‍රත්‍ය විදියට ගත්තොත් අලෝභය අමෝහය කියන දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා මේ දෙක මෙතෙන්ට ඇතුළත් කරනවා. අමෝහය ප්‍රත්‍ය විදියට ගත්තොත් අලෝභ අදෝෂ කියන දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා තමයි මෙතෙන්ට ඇතුළත් කරලා තියෙන්නේ. හැම ප්‍රත්‍යයකම ඒ කාරණාව මේ විදියට තේරුම් ගන්නට ඕන. එතකොට ප්‍රත්‍ය ධර්මය අනිකකි ප්‍රත්‍යෝත්පන්න ධර්මය අනිකකි. හැබැයි හේතු ප්‍රත්‍ය වගේ ප්‍රත්‍යේ පරමාර්ථ ධර්ම කීපයක් තියෙනම් එතන එක ධර්මයක් අනිත් ධර්ම දෙකට උපකාර කරන නිසා මේ ප්‍රත්‍ය ටිකත් ප්‍රත්‍යෝත්පන්නවල සංග්‍රහ වෙලා තියෙනවා. පැහැදිලිද කාරණාව? එතකොට ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයේ සම්පූර්ණ කාරණා දෙකක් විදියට තේරුම් ගන්නට ඕන.
ඊළඟට එතෙන්දී තව තේරුම් ගන්නට ඕන කාරණාවක් තමයි මේ ප්‍රත්‍ය ධර්මයෙහි උත්සාහයක් නැහැ. ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ ඉපදිවීමට හෝ පැවැත්මට. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයෙහි සත්ත්ව පුද්ගල කෘත්‍යයක් නැහැ. ඒ කියන්නේ ආභෝගයක් නැහැ. මම ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ උපදවනවා කියලා හෝ පවත්වනවා කියලා. ප්‍රත්‍ය ධර්මය යම් විදියකට පවතිනවා. එහි ඇති ශක්තිය හින්දා ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ උපදිනවා පවතිනවා. එහෙම නැතුව ප්‍රත්‍ය ධර්මයේ සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ අතරේ ඔවුනොවුන් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඔයාව උපද්දවනවා මම ඔයාව පවත්වනවා කියලා එහෙම සම්බන්ධයක් නැහැ. දැන් උදාහරණයක් විදියට මේ පොළව කියන එක මට පිහිටා සිටීමට නිස්සය වෙලා තියෙනවා. හැබැයි පොළව දන්නේ නැහැ මම මත මේ ස්වාමීන් වහන්සේ පිහිටලා ඉන්නවා කියලා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ කියන වස්තුව ඒ කියන්නේ සිත නැත්තම් මම පොළව මත පිහිටලා ඉන්නවා කියලා හැමෙකුත් නැහැ. එතකොට ඔවුනොන් ආභෝගයක් රහිතව තමයි තියෙන්නේ. එතකොට නිස්සත්ත්‍ය නිජීව වූ ධර්ම කොටසක් තමයි ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මේ දෙකම. ධර්මයන්ගෙන් අන්‍ය වූ සත්ත්ව පුද්ගල කිසිම දෙයක් මෙතන නැති බව අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට ආරම්මන ප්‍රත්‍ය අපි කතා කරොත් ආරම්මන ප්‍රත්‍ය විදියට ගන්නේ සිත 89යි චෛතසික 52යි රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි. මෙන්න මේ ධර්ම කොටස් ටික තමයි ප්‍රත්‍ය විදියට ගන්නෙ. සිත 89යි චෛතසික 52යි රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි කියන ඒවා තමයි ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත 89යි චෛතසික 52යි. මේ තමයි ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න වෙන ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම තමයි රූප ටික. සියලුම රූප. මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ධර්මයන් විභාග කරගන්න ලේසි වෙන්න මේ රූප 28 කොටස් 7කට බෙදලා තියෙනවා. එකක් තමයි පටිසන්ධි කර්මජ රූප. පටිසන්ධි කර්මජ රූප. දෙක චිත්තජ රූප. තුන බාහිර රූප. හතර ආහාරජ රූප. පහ ඍතුජ රූප. හය අසඤ්ඤ සත්ව කර්මජ රූප. හත ප්‍රවෘත්ති කර්මජ රූප. මේ රූප 28 ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන ධර්ම බෙදා ගැනීමේ පහසුව පිණිස මේ විදියට කොටස් 7කට බෙදලා තියෙනවා. පටිසන්ධි කර්මජ රූප, චිත්තජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප. එතෙන්දි පටිසන්ධි කර්මජ රූප කියලා කියන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේ උපදින කර්මජ රූප වලට කියනවා පටිසන්ධි කර්මජ රූප කියලා. පටිසන්ධි කියලා කියන්නේ සත්වයා භවයක මුලින්ම උපදින අවස්ථාව. එතකොට ඒ වෙලාවේ මුලින්ම හටගන්න කර්මජ රූප වලට කියනවා පටිසන්ධි කර්මජ රූප කියලා.
චිත්තජ රූප කියලා කියන්නේ සිත නිසා හටගන්න රූප වලට කියනවා චිත්තජ රූප කියලා. බාහිර රූප කියලා කියන්නේ බාහිර ගස් ගල් පර්වත ආදීෙහි තියෙන රූප වලට කියනවා බාහිර රූප කියලා. ආහාරජ රූප කියලා කියන්නේ ඕජා රූපේ නිසා හටගන්න රූප වලට කියනවා ආහාරජ රූප කියලා. ඍතුජ රූප කියලා කියන්නේ ඍතුව නිසා උපදින රූප වලට කියනවා ඍතුජ රූප කියලා. අසඤ්ඤ සත්ව කර්මජ රූප කියලා කියන්නේ අසඤ්ඤ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ సంతානය තුල කර්ම ප්‍රත්‍යයෙන් උපදින රූප වලට කියනවා අසඤ්ඤ සත්ව කර්මජ රූප කියලා. ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කියන්නේ පටිසන්ධි අවස්ථාවෙන් පස්සේ චුති අවස්ථාව දක්වා මේ අතරතුර උපදින කර්ම ප්‍රත්‍යයෙන් උපදින රූප වලට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. දැන් උදාහරණයක් විදියට මගේ මේ ශරීරය තුල කර්ම ප්‍රත්‍යයෙන් උපදින යම් රූප සමූහයක් තියෙයි නම් මේ ටික ප්‍රවෘත්ති කර්මජ රූප. මේ ටික ප්‍රවෘත්ති කර්මජ රූප. එතකොට මෙන්න මේ විදියට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනික ධර්ම බෙදා ගන්න පහසු විදියට මේ විදියට රූපයේ කොටස් හතකට බෙදලා තියෙනවා. එතෙන්දී ආරම්මන ප්‍රත්‍ය වෙන්නේ සිත් 89 චෛතසික 52යි රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි කියන ධර්ම ටික. එතෙන්දී ආරම්මන ප්‍රත්‍ය නොවන කිසිම ධර්මයක් නැහැ. මේ ලෝකෙහි තියෙන සියලුම ධර්මයන් ආරම්මන ප්‍රත්‍ය වෙනවා. ආරම්මන ප්‍රත්‍යයෙන් තොර වූ කිසිම ධර්මයක් නැහැ. පරමාර්ථ වූද පරමාර්ථ නොවූද අතීත වූද අනාගත වූද වර්තමාන වූද කාල විමුක්ත වූද සකල ධර්මයන්ම ආරම්මන ප්‍රත්‍ය ශක්තිය සහිත නිසා ආරම්මන ප්‍රත්‍ය හැටියට ගන්නවා. හැබැයි ප ဋ ාණේ ස්වභාවයක් තමයි ප ဋ ාණේ පඤ්ඤා වාරය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ පඤ්ඤා වාරයේදී මේ ප්‍රඥප්තිය කියන කොටස දේශනා කරන්නේ නැහැ. එතෙන්දී දුරාශය ගන්නකොට ගන්නේ මේ පරමාර්ථ ටිකයි ප්‍රත්‍යෝත්පන්න චිත්තචෛසික ටිකයි විතරයි. නමුත් අපි මේ ප්‍රත්‍ය නිर्देशයේදී ප්‍රඥප්තියත් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රත්‍ය නිर्देशයේදී ප්‍රත්‍ය විදියට ගන්නවා චිත්තචෛතසික රූප නිර්වාණ ප්‍රඥප්තිය කියන මේ සියල්ලම ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත් 89යි චෛතසික 52යි කියන ධර්ම ටික. ප්‍රත්‍යනීක වෙන්නේ සියලුම රූප ධර්ම. එතකොට මේ තමයි ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන ධර්ම කොටස තුන. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ ප්‍රත්‍ය ශක්තිය පිළිබඳව. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ මේ ආරම්මණයන් තුල තියෙනවා චිත්ත චෛතසික ධර්මවලට අරමුණට වැද ගැනීමට ඉඩ දෙන ගතියක්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් නෙළුම් කොලයකට ජල බිඳුවක් දැම්මයින් පස්සේ ඒ ජල බිඳුව ඉවත් වෙලා යනවා. ඒ නෙළුම් කොලයේ හැකියාවක් නැහැ ජල බිඳුව Taman වෙත උරා ගන්නට. හැබැයි පුළුන් කෑල්ලකට වතුර බිඳුවක් දැම්මොත් ඒ වතුර බිඳුව පුළුන් කෑල්ල විසින් උරා ගන්නවා. එතකොට පුළුන් කෑල්ලේ තියෙනවා වතුරට Taman වෙතට කාවැදීමට Taman වෙතට වැද ගැනීමට ඉඩ දෙන ගතියක්. අන්න ඒ වගේ මේ ආරම්මන ප්‍රත්‍ය ධර්මයන්හි තියෙනවා චිත්ත චෛතසික ධර්මයන්ට Taman වෙත වැද ගැනීමට ඉඩ දෙන්නා වූ ස්වභාවයක්. අන්න ඒ ස්වභාවයට කියනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා. එතෙන්දී අපි ආරම්මණය කියන එක මුලින්ම විස්තර කරොත් ආරම්මණය කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම වලින් දැනගනු ලබන දෙයට කියනවා ආරම්මණය කියලා. චිත්ත චෛතසික ධර්ම වලින් දැනගනු ලබන දෙයට කියනවා ආරම්මණය කියලා. එතකොට චිත්ත චෛතසික වලින් දැනගන ධර්ම තමයි අර කලින් කියපු සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි කියන මෙන්න මේ ටික. ඒ ආරම්මන කියන පදේ නිර්වචනය තමයි චිත්ත චේතසිකා. චිත්ත චේතසිකා
ආගන්त्वा රමන්ති එත්ථාති ආරම්මන. මේක තමයි ආරම්මන කියන වචනේ නිර්වචනය. චිත්ත චේතසිකා ආගන්त्वा රමන්ති එත්ථාති ආරම්මන. ඒකේ අදහස තමයි චිත්ත චෛතසික ධර්මයන් අවුත් මෙහි ඇලෙනවා කියන අදහසින් අරමුණ කියලා කියනවා. ඒ කියන්නේ චිත්ත චෛතසික වලින් දැනගනු ලබන දේට කියනවා ආරම්මණය කියලා. එතකොට පරමාර්ථ විදියට සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි කියන මෙන්න මේ පරමාර්ථ වූද පරමාර්ථ නොවූද ධර්ම සමූහය තමයි ආරම්මන ප්‍රත්‍ය ධර්ම විදියට ගන්නෙ. ආරම්මන ප්‍රත්‍යෝත්පන්න තමයි සිත් 89යි චෛතසික 52යි කියන ටික. එතෙන්දී අපි ප්‍රත්‍ය නිර්දේශයට ගියොත් මුලින්ම ආරම්මන පච්චයෝති. ආරම්මන පච්චයෝති. ඊළඟට තියෙනවා රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතෙන්දී ආරම්මන පච්චය කියන්නේ උපකාරක ධර්මය කියන අර්ථය. ඒකේ නිර්වචනය තමයි පටිච්ච ඵලං ඒතිති පච්චයෝ. ඒ කියන්නේ මෙය නිසා ඵලය එනවා කියන අර්ථයෙන් කියනවා පච්චය කියලා. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා ඵලය උපදින නිසා ප්‍රත්‍ය නිසා ඵලය පවතින නිසා ඵලය ප්‍රත්‍යයෙන් එන දෙයක් හැටියට පරියාය කතාවක් කියනවා. එතකොට පච්චය කියන එකේ නිර්වචනය තමයි මේන් ඵලය මතුවෙනවා, මේන් ඵලය හට ගන්නවා, මේන් ඵලය පවතිනවා කියන අර්ථය තමයි ප්‍රත්‍ය කියන එකේ තේරුම. එතකොට ආරම්මණං හුත්වා පච්චයෝ. එහෙම නැත්නම් ආරම්මනංච තම් පච්චයෝ ചാති ආරම්මන පච්චයෝ. එතකොට අරමුණ වී ආරම්මන වශයෙන් ප්‍රත්‍ය වෙන ධර්ම වලට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ආරම්මනංච තම් පච්චයෝ ചാති ආරම්මන පච්චයෝ. අරමුණු වශයෙන් උපකාරක ධර්මයට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ආරම්මනංච තම් පච්චයෝ ചാති ආරම්මන පච්චයෝ. එතකොට ප්‍රත්‍ය නිර්දේශයේදී මේ විදියට එනවා ආරම්මන පච්චයෝති රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ ආදී විදියට. එතෙන්දී මේකට කියනවා නිද්දිසි තබ්බ කියලා. නිද්දිසි තබ්බ. කලින් හේතු ප්‍රත්‍යදී අපි ඒ කාරණාව කිව්වේ නැහැ. හේතු පච්චයෝති ආරම්මන පච්චයෝති අධිපති පච්චයෝති කියලා මුලින්ම තියෙන වචනයක්. අන්න ඒ පාලි මෙන්න මේ පාලි කොටසට කියනවා නිද්දිසි තබ්බ කියලා. නිද්දිසි තබ්බ කියලා කියන්නේ විස්තර කළ යුතු ප්‍රත්‍ය කියන අදහස. ඒ කියන්නේ දැන් මෙතෙන්දී නම් ආරම්මන ප්‍රත්‍ය කියන එක තමයි විස්තර කරන්න තියෙන්නේ. නිද්දිසි තබ්බ. ඉතිරි දැන් රූපායතනං කියන තැනින් පටන් අරගෙන අවසානයේ දක්වා තියෙන පාලි කොටසට කියනවා නිදස්සනාකාර කියලා. නිදස්සනාකාර. එතකොට මේ ප්‍රත්‍ය නිර්දේශේ ප්‍රත්‍ය 24ම
නිද්දිසිතබ්බ නිදස්සනාකාර කියලා කොටස් දෙකට කඩන්න පුළුවන්. දැන් හේතු ප්‍රත්‍යේ නම් හේතුපච්චයෝති කියන්නේ නිද්දිසිතබ්බ කියන කොටස. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටා නානංච රූපානං හේතුපච්චේන පච්චයෝ කියන කොටස නිදස්සනාකාර කියන කොටස. මේ විදිහට නිද්දිසිතබ්බ නිදස්සනාකාර කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රත්‍යයෙන් 24ම මේ කොටස් දෙකට බෙදන්න පුළුවන්. දැන් අධිපති ප්‍රත්‍යය ගත්තොත් අධිපති පච්චයෝති කියන්නේ නිද්දිසිතබ්බ. ඉතුරු පාලි කොටස ඔක්කොම නිදස්සනාකාර. අවිගත ප්‍රත්‍යය ගත්තාම අවිගත පච්චයෝති කියන්නේ නිද්දිසිතබ්බ. ඉතුරු පාලි සියල්ලම නිදස්සනාකාර. හරිනේ නේ? එතකොට මේකේ තේරුම තමයි ආරම්මන පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේ නිද්දේශේ මෙසේය. ඒක නම් කලින් වතාවෙත් කිව්වා අපි. දැන් මෙතන අධිපති පච්චයෝති කියලා තිබුණා නම් අධිපති පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේ නිද්දේශේ මෙසේය කියන එක තමයි මේ කොටසේ අර්ථය. ඊළඟට මේ නිදර්ශනාකාරය කියන කොටස මේ නිදර්ශනාකාරය කියන කොටස ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩෙනවා. ඒ තමයි ප්‍රත්‍ය. ඒක බොහෝ වෙලාවට පඨමා විභක්තියෙන් තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න. ඒක බොහෝ වෙලාවට චතුත්ථ විභක්තියෙන් තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රත්‍ය ශක්තිය. ඒක තියෙන්නේ තතියා විභක්තියෙන්. මෙන්න මේ විදිහට නිදස්සනාකාර කියන පාළිය බෙදන්න පුළුවන් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියන කොටස් වලට. මෙතෙන්දී රූපායතනං කියන්නේ ආරම්මන ප්‍රත්‍ය වෙන ධර්මය. පැහැදිලිනේ නේ? චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. ආරම්මන පච්චයේන පච්චයෝ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. එතකොට රූපායතනං කියන්නේ ප්‍රත්‍ය ධර්මය. චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය. ආරම්මන පච්චයේන කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. මේ ප්‍රත්‍ය ධර්මය මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. තව විදියකින් කියනව නම් මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය මේ ප්‍රත්‍ය නිසා උපදී භවති කියන අදහස තමයි තේරුම. පැහැදිලිනේ නේ? එතකොට මෙතන චක්කු විඥාන ධාතුයා කියලා කියන්නේ චක්කු විඥාන සිද්දක. කුසල විපාක සිතයි අකුසල විපාක සිතයි. තන් සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ ඒ සිද්දක සමග යෙදිච්ච සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. එතකොට මේක තමයි ප්‍රත්‍යෝත්පන්න. මෙතන රූපායතනං කියන්නේ වර්තමාන වර්ණ රූපය. මේක තමයි ප්‍රත්‍ය. මේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයේ ඇක්තා වූ එක්තරා ශක්ති විශේෂයක්. ඒක වෙනම ධර්මයක් නෙවෙයි. ප්‍රත්‍ය ශක්තිය කියන එක වෙනම ධර්මයක් නෙවෙයි. ප්‍රත්‍ය ශක්තිය කියන එක ප්‍රත්‍ය ධර්මයේ ඇත්තා වූ ගුණ විශේෂයක්. හරිනේ නේ? එතකොට මෙන්න මේ විදිහට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. එතෙන්දී ධර්ම වශයෙන් ලැබෙන්නේ කොටස් දෙකයි. ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන කොටස් දෙක.
ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ධර්මයක් නෙවෙයි ධර්මයක ඇත්තා වූ ශක්තියක් වශයෙන් තේරුම් ගන්නට ඕන. ධර්මයේ ඇත්තා වූ හැකියාවක් විදියට තේරුම් ගන්නට ඕන. හරිනේ නේ? එතකොට මේ කාරණාවෙන් කියන්නේ වර්ණ රූපය චක්කු විඥාන සිතට සහ සංපයුත්ත චෛතසික හතට ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා කියලා. එතකොට ප ဋ ාණය කිව්වට ඇත්තටම මේ ප ဋ ාණය තියෙන්නේ මේ බඹයක් තරම් වූ අපේ ශරීරය තුලම තමයි. දැන් මේක අපි ප්‍රායෝගිකව ගැලපුවොත් දැන් රූපායතනං කියන්නේ මොකද්ද? රූපායතනය කියලා කියන්නේ මේ ශරීරවල වෙන්න පුළුවන් ශරීරයෙන් බාහිර වෙන්න පුළුවන් මේ වස්තු වල ඇත්තා වූ පැහැයට කියනව වර්ණ රූපය කියලා. තමන්ගේ ශරීරය හෝ මේ බාහිර වස්තු වල ඇත්තා වූ පැහැයට කියනවා වර්ණ රූපය කියලා. අන්නේ පැහැය තමයි මේ රූපායතනං කියලා කියන්නේ. එතකොට මං ඉදිරියේ ඉන්න ඔබ වහන්සේලායි රූපය තියෙනවා. ඔබ වහන්සේලාගේ ශරීර තුල හටගන්න පැහැය තියෙනවා. ඒ පැහැය තමයි වර්ණ රූපය කියන්නේ. ඊළඟට චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ මේ ශරීරය තුල තියෙන මේ චක්කු ප්‍රසාද රූපය තියෙනවා. මේ චක්කු ප්‍රසාද රූපයෙහි බාහිර තියෙන හෝ ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. මේ වර්ණ රූපය ගැටුණයින් පස්සේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං මේ චක්කු ප්‍රසාද රූපය අසුරු කරගෙන උපදිනවා චක්කු විඥාන සිත සහ සංපයුත්ත චෛතසික 7 දෙනා. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්න ටික පොතේ නෙවෙයි තියෙන්නේ බෝඩ් එකේ නෙවෙයි තියෙන්නේ අපේ මේ ශරීර තුලමයි උපදින්නේ. එතකොට මේ එදිනෙදා ජීවිතේ නිරතුරුව පවතින දෙයක්. එතකොට මේ චක්කු ප්‍රසාද රූපය අසුරු කරගෙන උපදින චිත්ත චෛතසික ටිකට මේ බාහිර වස්තුන්ගේ තියෙන ආධ්‍යාත්මික වස්තු වෙන්න පුළුවන් මේවයි තියෙන පැහැය කියන වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා කියන එක තමයි කියන්නේ. තවත් විදියකින් කියනවා නම් අපේ ඇසට වර්ණ රූපේ පෙනෙන්නේ එහෙම නැත්නම් අපේ ඇස තුල චක්කු විඥාන සිත සහ සංපයුත්ත චෛතසික ටික උපදින්නේ ආධ්‍යාත්මික සහ බාහිර වස්තුන්හි ඇත්තා වූ වර්ණ රූපේ නිසා. එතකොට වර්ණ රූපේ නිසා හටගන්න පරමාර්ථ ධර්ම පුඤ්ජයක් තමයි අපි මම දකිනවා මට පෙනෙනවා කියලා සත්ත්ව පුජ්‍යල විවහාරයෙන් කතා කරන්නේ. එතකොට ඒකෙන් මට මතු කරන්නට ඕන මේ ඉගෙන ගන්න කරුණු අපේ මේ ශරීරය තුලම තියෙන අපේ මේ ශරීරය තුලම පරමාර්ථ ධර්ම වැඩ කරන හැටි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න විදියට බෙදලා ඉගැන්වීමක් තමයි ප ဋ ාණය තුල තියෙන්නේ කියන කාරණාව මතු කර ගන්නට ඕන. එහෙම නැතුව මේ බාහිර පිටසක්වලක තියෙන ධර්මයක් නෙවෙයි. එදිනෙදා මේ වෙලාවේ අපේ ශරීරය තුල මේ පරමාර්ථ ධර්මයන් ඉපදිලා නිරුද්ධ වෙන ආකාරය තමයි මේ ප ဋ ාණයේදී අපි කතා කරන්නේ. මේ විදියටම තමයි ඊළඟ වාක්‍යය. සද්දායතනං සෝත විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතන සද්දායතනං කිව්වේ වර්තමාන ශබ්ද රූපයට. දැන් මෙහෙම අප්පුඩියක් ගැහුවාම මේ ශබ්දයක් ඇහෙනවා අපි සියලු දෙනාටම. එතකොට මෙන්න මේ හටගන්න ශබ්දයට තමයි කියන්නේ සද්දායතනං කියලා. සෝත විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කිව්වේ මේ ශබ්දයේ ඇසීම් වශයෙන් අපේ මේ කන ඇතුලේ සෝත ප්‍රසාදය අසුරු කරගෙන උපදිනම චිත්තුප්පාදයක්. සෝත විඥාන සිත සහ සංපයුත්ත චෛතසික 7 දෙනා. මෙන්න මේ ටිකට මේ ශබ්ද රූපය ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. ඊළඟ පාඩයත් එහෙමයි. ගන්ධායතනං ගාන විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. අපි සෙන්ට් එකක් වගේ ගහපු වෙලාවක අපි ෂර්ට් එක හරි ඇඳුමට නහය ලං කරලා බැලුවොත් අපේ නහයට සුවඳක් දැනෙනවා. එතෙන්දී අර බාහිර වස්තුවේ තියෙන සුවඳට ඒක දැන් අසූචි වගේ දෙයක් තියෙන ගඳ වෙන්න පුළුවන්. ගඳ සුවඳ මේ වචන දෙකම පාවිච්චි කරන්නේ ගන්ධ රූපයටම තමයි.
මෙන්න මේ දැනෙන ගන්ධයට තමයි ගන්ධායතනං කියන්නේ. ගාන විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං කියන්නේ අපේ මේ නහය තුල ගාන ප්‍රසාද රූපය අසුරු කරගෙන උපදින ගාන විඥාන සිත සහ සම්පයුත්ත චෛතසික හත් දෙනාට කියනවා ගාන විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං කියලා. ආරම්මන පච්චේන පච්චය කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය උපකාරක වේ. එතකොට සෙන්ට් එකක් වගේ ගැහුවාම ඒ දැනෙන ගන්ධය අපේ නහය තුල උපදින චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේ කියන්නේ අපේ මේ ජීවිතය තුල එදිනෙදා ඒ අවස්ථාවේදී පරමාර්ථ ධර්ම හටගෙන නිරුද්ධ වෙලා යන ආකාරය. ඊළඟ එක තමයි රසායතනං ජීවහා විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. දැන් රසායතනං කියලා කියන්නේ බාහිර වස්තු වල ඇත්තා වූ රසය. දැන් අපි අයිස්ක්‍රීම් එකක් එහෙම වළඳනවා නම් ඒ බාහිර වස්තුවේ තියෙන රසයක් අපේ දිවට දැනෙනවා. ඒ වෙලාවේ ජීවහා විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං අපේ මේ දිව තුල ඒ බාහිර තිබිච්ච රසය කියන එක අරමුණු කරගෙන සිතයි චෛතසික හතකුයි හට ගන්නවා. එතකොට මෙන්න මේ චිත්තුප්පාදයට මේ බාහිර වස්තුවේ තිබිච්ච රස රූපය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. බත් කනකොට ඊට පස්සේ බීම දේවල් වළඳන විට අපේ ජීවිතය තුළ සිදුවෙමින් පවතින සිද්ධාන්තයක් තමයි මේකෙන් කියන්නේ. ඊළඟට පොට්ටබ්බායතනං කාය විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතෙන්දි පොට්ටබ්බායතනං කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන. පොට්ටබ්බායතනං කියන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන. කාය විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං කියන්නේ කාය විඥාන සිත සහ සම්පයුත්ත චෛතසික හත් දෙනාට. ආරම්මන පච්චේන පච්චෝ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය උපකාරක වේ. එතෙන්දී දැන් අපි මෙහෙම තමන්ගේ ශරීරයට තට්ටු කරොත් මේකේ තියෙන තද ස්වභාවය අපිට මෙතන සිතක් උපදිනවා. එතකොට මේ ශරීරයේ උපදින සිතට තමයි කාය විඥානය කියලා කියන්නේ. කායස්මින් uppannam විඥානං කාය විඥානං. කාය ප්‍රසාද රූපේ නිස්සය කරගෙන හටගන්න සිතට කියනවා කාය විඥානය කියලා. ඒ සමග තමයි සම්පයුත්ත චෛතසික හත් දෙනත් උපදින්නේ. එතකොට මෙතෙන්ට දැනෙන මේ පොට්ටබ්බය අරමුණු කරගෙන අපේ කාය විඥාන සිත සහ සම්පයුත්ත චෛතසික හත් දෙනා උපදිනවා. ඒ කාය විඥාන සිත සහ සම්පයුත්ත චෛතසික හත් දෙනාට පඨවි තේජෝ වායෝ කියන රූප තුන ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක කරනවා. දැන් අපි ගිනි කූරක් ගහලා මේ ශරීරයට ලං කෙරුවොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. එතකොට ඒ වෙලාවේ අපිට දැනෙන්නේ දැවෙන ගතියක්. ඒ දැවෙන ගතිය කියන්නේ එතන තියෙන තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුව ඒ ශරීරයේ උපදින කාය විඥාන චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක කරනවා කියන එක තමයි අදහස. ඊළඟට රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, මනෝ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතෙන්දි මනෝ ධාතුව කියලා කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාර ආවජ්ජන සිතයි කියන මේ සිත් තුන සහ ඡන්ද වීරිය පීති වර්ජිත අන්‍ය සමාන චෛතසික 10. මනෝ ධාතු කියලා කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකටයි පංචද්වාර ආවජ්ජන සිතයි කියන සිත් තුනට. තන් සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ ඒ සිත් සමග යෙදෙන ඡන්දය, වීරිය, පීතිය කියන තුන හැර ඉතිරි අන්‍ය සමාන චෛතසික 10 දෙනාට. එතකොට මෙන්න මේ ධර්ම ටිකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පහම ඒ අවස්ථාවලදී සුදුසු පරිදි ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාරක කරනවා කියන එකයි අදහස. අන්තිමට එන පාඩය තමයි සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතන සබ්බේ ධම්මා කියන්නේ
සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිවනයි, ප්‍රඥප්තියයි. සබ්බේ ධම්මා කියන්නේ මේ සියලුම ධර්මයන්. මනෝ විඥාන ධාතු කියලා කියන්නේ දිපංච විඥානයයි මනෝ ධාතු සිත් 3යි කියන සිත් 13 අත්හැරලා ඉතිරි සිත් 76ට කියනවා මනෝ විඥාන ධාතුව කියලා. දිපංච සිත් ඔක්කොම 89යිනේ. 89න් දිපංච විඥානය මනෝ ධාතුවයි එතන සිත් 13ක් තියෙනවා. ඒ 13 අයින් කරාම ඉතුරු වෙනවා සිත් 76ක්. ඒ සිත් 76 සහ ඒවා යෙදෙන චෛතසික 52යි. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. හරිනේනේ. එතන සබ්බේ ධම්මා කියන්නේ සියලුම ආරම්මන ධර්මයෝ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු 6ම මේ චිත්ත චෛතසික ධර්ම වලට සුදුසු පරිදි ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට සුදුසු පරිදි කියනකොට මේවා ගොඩක් විස්තර කරන්නට ඕන. උදාහරණයක් විදියට මෙතන තියෙන ලෝකෝත්තර සිත් 8යි ඒවා යෙදෙන චෛතසික 36යි කියන එක වෙන් කරගත්තොත් ඒකට අරමුණු වෙන්නේ මේ නිවන කියන එක විතරයි. නිවන කියන එක විතරයි අරමුණු වෙන්නේ. ඊළඟට මෙතන තියෙන රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් වලින් 6යි කියන සිත් 21යි චෛතසික 30 විරති 3 යෙදෙන්නේ නැහැ. අපවන් 33යි ගත්තයින් පස්සේ 35 ගත්තයින් පස්සේ මේවට ආරම්මණය වෙන්නේ ප්‍රඥප්තිය විතරයි. රූපාවචර සිත් 15යි විඥාන ආකාසානංචායතන සිත් 3යි ආකින්චඤ්ඤායතන සිත් 3යි කියන සිත් 21ට සහ ඒවා යෙදෙන චෛතසික 35ට අරමුණු වෙන්නේ ප්‍රඥප්තිය විතරයි. මේ විදිහට සියලු ධර්මයන් මනෝ විඥාන ධාතුවට හා සම්පයුක්ත ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වට මේවා වෙන වෙනම සුදුසු පරිදි තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒව දැනගන්නට අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්නකොට තියෙනවා ආරම්මන සංග්‍රහය කියලා කොටසක්. මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් විස්තර විදියට ඉගෙන ගන්නට ඕන. අභිධර්ම මාර්ගය පොතේ 3 වෙනි පාඩමේ තියෙනවා. අභිධර්මාර්ථ සංග්‍රහයේ 3 වෙනි පරිච්ඡේදය තුල තියෙනවා. මේ ආරම්මන සංග්‍රහය කියන එක හොඳට ඉගෙන ගත්තොත් මේ ආරම්මන ප්‍රත්‍යය තුල උගන්වන කරුණු අපිට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. එතකොට මේ ආරම්මන ප්‍රත්‍යෝත්පන්න පිළිබඳව තව ගොඩක් විස්තර කරන්න කරුණු කාරණා තියෙනමුත් කාල වේලාව දැන් අවසන් නිසා අපි අද දවසට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. මීළඟට තියෙන්නේ ප්‍රශ්න ඇසීම සඳහා අවස්ථාව. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු කියන ඒ කොටස පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මෑනියෝ ඒ කොටස ගොඩක් විස්තර තියෙන කොටසක්. සාමාන්‍ය විස්තරයක් තමයි කරන්න වෙලාව තියෙන්නේ. එතන සබ්බේ ධම්මා කියන එකේ අදහස තමයි මෑනියෝ සියලුම ධර්ම කියන එක. එතකොට සියලුම ධර්ම කිව්වයින් පස්සේ සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ප්‍රඥප්තියයි කියන මේ සියල්ලම සබ්බේ ධම්මා කියන පදයේ දක්වන ප්‍රත්‍ය ධර්ම ටික. මනෝ විඥාන ධාතු යා තන් සම්පයුත්ත කානංච ධම්මානං. එතන මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ දිපංච විඥාන සිත් 10යි සම්පටිච්ඡන සිත් 2යි පංචද්වාර ආවජ්ජන සිතයි කියන සිත් 13 අත්හැරියහම ඉතුරු සිත් 76ට තමයි මනෝ විඥාන ධාතු කියලා එතන කියන්නේ. එතකොට තන් සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ ඒ සිත් 76 සමග යෙදුණු චෛතසික ධර්ම 52ට ආරම්මන පච්චේන පච්චයෝ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි.
දැන් එතන ඒ සිත් 76 තව සියුම්ම බෙදන්න පුළුවන්. ඒක අභිධර්මාර්ථ සංග්‍රහයේ අර ආරම්මන සංග්‍රහය කියන කොටස පුළුල්ව ඉගෙන ගන්නකොට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මුලින්ම අකුසල සිත් 12 ගත්තාම මේ අකුසල සිත් 12ම මනෝ විඥාන ධාතුව කියලා තමයි ගන්නෙ. එතෙන්දී අකුසල සිත් 12 අරමුණ තමයි ලෞකික සිත් 81යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි ප්‍රඥප්තියයි කියන මෙන්න මේ ධර්ම ටික තමයි අකුසල සිත් 12ට ආරම්මන ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට සම්තීරණ සිත් 3යි සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි කියන මේ සිත් 4ට ප්‍රත්‍ය වෙන්නේ කාමාවචර සිත් 54යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මේ කාමාවචර ධර්ම විතරයි. ඊළඟට රූපාවචර සිත් 15ට ප්‍රත්‍ය වෙන්නේ කසිනාදී ප්‍රඥප්ති පමණමයි. අභිඥා සිත් දෙකට සියලුම ධර්ම අරමුණු වෙනවා සුදුසු පරිදි. ඊළඟට අරූපාවචර සිත් වලටත් ප්‍රඥප්ති පරමාර්ථ දෙකම අරමුණු වෙනවා. දැන් විඥානංචායතන සිත් 3ට අරමුණු වෙන්නේ ආකාසානංචායතන සිත. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතන සිතට අරමුණු වෙන්නේ ආකින්චඤ්ඤායතන සිත. ඊට පස්සේ ආකාසානංචායතන සිත් වලටයි ආකින්චඤ්ඤායතන සිත් වලට අරමුණු වෙන්නේ ප්‍රඥප්ති. ඊළඟට ලෝකෝත්තර සිත් 8 ගත්තාම ලෝකෝත්තර සිත් 8ට අරමුණු වෙන්නේ නිර්වාණය කියන එක ධර්මයයි. මේ විදිහට සියුම්ම බෙදලා ගොඩක් තොරතුරු අනුව තමයි ඒ කොටස තේරුම් ගන්නට ඕන. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඊටම වටිනා ධර්ම දේශනයක්. මේ ආරම්භන ප්‍රත්‍යයේ නිවනක් තියෙනවා දැකලා මට මේ ප්‍රශ්නය අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් වහන්සේ දේශනා කළානේ දැන් අරමුණේ ඇලෙන ගතිය ප්‍රතිශක්තිය කියලා. ඔව්. එතකොට දැන් ආරම්භන ප්‍රත්‍යයේ නිවනක් තියෙනවා. එතකොට අර ලෝකෝත්තර සිත් වලින් විතරයි නිවන අරමුණු කරන්න පුළුවන්. අපේ මෑණියෝ ලෝකෝත්තර සිත් වලින් නෙවෙයි නිවන අරමුණු කරන්න පුළුවන් සිත් සියල්ලම තියෙනවා 19ක්. ඒ මොනවද ස්වාමීන් වහන්සේ? ඒ තමයි ඥාන සම්පයුත්ත මහා කුසල සිත් 4යි. ඊළඟට ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් 4යි. එතන සිත් 8යි. ඊළඟට මනෝද්වාර ආවජ්ජන සිතයි සිත් 9යි. ඊළඟට පංචමඥාන අභිඥා සිත් 2යි සිත් 11යි. ලෝකෝත්තර සිත් 8යි සිත් 19යි. මෙන්න මේ සිත් 19ෙන්ම නිවන අරමුණු කරන්න පුළුවන්. එතන අභිඥා සිත් 2 පිළිබඳව ආචාරවාදයක් තියෙනවා. සමහර ආචාර්යවරු කියනවා අභිඥා සිත් 2ෙන් නිවන අරමුණු කරන්න බෑ කියලා. ඊතුරු සිත් පිළිබඳව කිසිම වාදයක් නැහැ. පැහැදිලිවම නිවන අරමුණු කරන බව දේශනාවල සඳහන් වෙනවා. නිවන අරමුණු කරන සියලුම සිත් 19යි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට අපි දැන් මේ විදර්ශනා වඩනවා කියලා කරන්නේ දැන් ඒ චිත්තේ ආරම්භන ප්‍රතිශක්තිය අඩු කරලා දැන් ආරම්භන ප්‍රතිශක්තියනේ ආරම්භනයට ඇදීම වෙන්නේ මේ. එතකොට ඒක විදර්ශනාවෙන් මේක මේ ශක්තිය අඩු කරන එකක්ද ස්වාමීන් වහන්සේ වෙන්නේ? අපේ මෑණියෝ ඇත්තටම විදර්ශනාවෙන් වෙන්නේ දැන් ඇත්තටම සංසාරය කියන්නේ එහෙම නැත්නම් දැන් ආගමක් කියන එක ඇදහිීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දුකින් මිදීම. එතකොට දුක කියන එක අපේ බුදුදහමට සාපේක්ෂව විග්‍රහ කරලා තියෙන්නේ සංඛාරා පරමා දුක්ඛා. පරම දුක තමයි සංස්කාර ධර්මයන්ගේ නොසිදී පැවැත්ම. එතකොට අපේ මේ ජීවිතය කියන්නේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක්. එතකොට නිවන කියලා කියන්නේ මෙන්න මේ සංස්කාර ධර්ම පැවැත්මෙන් මිදුණා වූ ස්වභාවය. එතකොට මේ සංස්කාර ධර්ම පරම්පරාව පවත්වන මූලිකම ධර්මයක් තමයි තණ්හාව කියන එක, ලෝභය කියන එක,
මේ ලෝභය කියන එකට හේතුව තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. මේ මෝහය කියන එක ලෞකික සංස්කාර ධර්මයන් පිළිබඳව අපේ సంతානය තුල තියෙනවා. මෙන්න මේ මෝහය තියෙන නිසා අපේ චිත්තසංතානය තුල ලෝභය කියන ධර්මයේ තියෙනවා. ලෝභය කියන ධර්මයේ තියෙන නිසා එනම් දුක්ඛ සමුදයාරය සත්‍ය අපි තුල විද්‍යමාන වෙන නිසා තමයි මේ සංස්කාර ධර්ම පරම්පරාව දිගින් දිගට පැවතගෙන යන්නේ. ඇත්තටම විදර්ශනාවේදී කරන්නේ මේ සංස්කාර ධර්මයන් වසාගෙන ඇත්තා වූ සම්මෝහය කියන එකට විරුද්ධ වූ ප්‍රඥාව නැමැති ධර්මය ප්‍රගුණ කරන එකයි. එතකොට විදර්ශනා ප්‍රඥාව කියන්නේ මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ තද ස්වභාවය ආදී පච්චත්ත ලක්ෂණය ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී සාමාන්‍ය ලක්ෂණය කියන මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ තත්ත්ව ස්වභාවය අවබෝධ කරගන්න නුවණ වඩන එක තමයි විදර්ශනා භාවනාවේදී සිද්ධ කරන්නේ. ඒකේ පරමාර්ථය තමයි අපේ චිත්තසංතානය තුල තියෙන සංස්කාර ධර්මයන්ගේ තත්ත්ව ස්වභාවය වසාගෙන පවතින සම්මෝහය කියන කෙලෙස්ය ප්‍රහාණය කිරීම. එතකොට සම්මෝහය ප්‍රහාණය වෙන විට ඒ අපේ సంతානය තුල තියෙන ලෝභය එහෙම නැත්නම් තණ්හාව කියන එක දුරු වෙනවා. මේ තණ්හාව දුරු වෙච්ච ගමන් ඒ කියන්නේ දුක්ඛ සමුදයාරය සත්‍ය අපේ సంతානෙන් බැහැර වෙච්ච ගමන් අපේ දුක්ඛ නිරෝධ සත්‍ය එහෙම නැත්නම් නිර්වාණය අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි අපේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම නතර වීම සිද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් කියලා ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස නිරෝධෝ හෝති. එතකොට අවිද්‍යාව දුරු කරපු ගමන් මේ දුක්ඛ ස්කන්ධයාගේ සියල්ලගෙම දුරු කිරීම වෙනවා. එතකොට විදර්ශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ චිත්තසංතාන තුල තියෙන සම්මෝහය බැහැර කිරීමයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අද දේශනා කරපු එකේ තියෙන අර ආරම්මන පච්චේන කියන දෙක විස්තර කරලා තියෙන්නේ මේ දේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ අර කරණ පාඨයෙන් එක්වර ලැබෙන ආරම්මන පුරේජාත අට්ටි අවිගත යන ප්‍රත්‍යශක්ති සතර අතුරෙන් ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් ප්‍රතිවීම කියලා. ඒ මොකක්ද ස්වාමීන් වහන්සේ එතනින් පැහැදිලි කරන්නේ මෑනියෝ දැන් සමහර ධර්ම දැන් උදාහරණයක් විදියට චක්කු විඥාන සිත සහ චෛතසික වලට අරමුණු වෙන්නේ වර්ණ රූපය කියන එක. එතකොට ඒ වර්තමාන වර්ණ රූපය තමයි චක්කු විඥාන චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් උපකාර කරන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මේ වර්ණ රූපය කියන පරමාර්ථ ධර්මය චක්කු විඥාන චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් උපකාර වෙන ගමන්ම පුරේජාත අත්ති අවිගත කියන තවත් ප්‍රත්‍යශක්ති තුනකින් උපකාර කරනවා. එතකොට ඒ වෙලාවේ මේ වර්ණ රූපය චක්කු විඥාන චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍යශක්තිය, පුරේජාත ප්‍රත්‍යශක්තිය, අත්ති ප්‍රත්‍යශක්තිය, අවිගත ප්‍රත්‍යශක්තිය කියන ප්‍රත්‍යශක්ති සතරකින් එක අවස්ථාවේදී උපකාර කරමින් පවතින්නේ. හැබැයි මේ ආරම්මන ප්‍රත්‍යනිර්දේශයේදී ඒ ප්‍රත්‍යශක්ති හතර තුලින් ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් උපකාර වෙන බව තමයි දක්වන්නේ. ඒක තමයි ඒ කියලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි. මනෝ ධාතු මනෝ විඥාන ධාතු වල ස්වාමීන් වහන්සේ අර මනෝ ධාතු වල මේ පංචද්වාරා වර්ජන සිත ගන්නවනේ. ඔව්. එතන දැන් අපි මනෝද්වාරා වර්ජන සිත ගන්න නෑනේ මනෝ ධාතුවක් විදිහට නේද ස්වාමීන් වහන්සේ? නැහැ ගන්නෑ. එතන වෙනස ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් පහදලා දෙනවද? ඒ කියන්නේ මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව කියන දෙක අතර වෙනසද?
නෑ පංචද්වාරා වර්ජන සිත මනෝ ධාතු විදිහට අරගෙන මනෝද්වාරා වර්ජන සිත මනෝ ධාතු විදිහට ගන්න නැති වෙන්නේ හේතුව මහත්මයා ඒක අපිට අට කතාවල තොරතුරක් අහුවෙලා තියෙන්නේ මේ මනෝ ධාතුව කියන එකට වඩා මනෝ විඥාන ධාතුව කියන එකේ ආරම්මන ග්‍රහණ වේගය ටිකක් අධිකයි. ඒ කියන්නේ මනෝ ධාතුවෙන් කරන්නේ හුදු අරමුණ දැන ගැනීම මාත්‍රයක් පමණයි. මනෝ විඥාන ධාතුවෙන් ඊට වඩා පුළුල්ව මනෝ ධාතුවට සාපේක්ෂව අධිකව අරමුණ දැන ගැනීම කියන කෘත්‍ය සිද්ධ කරනවා. එතෙන්දී මේ පංචද්වාර ආවජ්ජන සිතට වඩා වැඩි ආරම්මන ග්‍රහණ කෘත්‍යයක් මනෝද්වාර ආවජ්ජන සිතෙන් සිද්ධ කරන බැවින් ඒක මනෝ විඥාන ධාතුවට සංග්‍රහ කරලා තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේ දැන් අර පංචද්වාර ආවජ්ජන චිත්ත රීතියක අරමුණ ඇවිල්ලා වෙන තැනක වෙන ద్వාරයක වදින හින්දාද ඒ වෙනස එනවා ඇත්තේ මම නිකන් මට හිතෙච්ච එකක් කිව්වේ අර කෙලින්ම භවාංගයට ඇවිල්ලා අරමුණ වදින්න නැති හින්දා එහෙම වෙනසක් දැක්කේ කියලා නිකන් මට තර්ක කරනකොට නිකන් හිතුණා. අපේ මහත්මයා පොතපත තුල නම් එහෙම තොරතුරක් මට මේ වෙනකම් මුණ ගැහිලා නැහැ. අපිට පොතපතින් එහෙම තොරතුරක් මුණ ගැහුනොත් අපි පස්සේ දැනුම් දෙන්නම්. තෙරුවන් සරණයි මොකද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි හමුදුනේ. තෙරුවන් සරණයි. මේ ආරම්මනාදී ප්‍රතිපත්ති සලකනකොට එතන ප්‍රත්‍යෝත්පන්න ලෙස රැගෙන තියෙන්නේ කරුකොට අරමුණු කරන අවස්ථාවේදී ලෝභ මූල සිත් 8යි මහා කුසල් සිත් 8යි මහා ක්‍රියාවලින් ඥාන සංපයුක්ත සිත් 4යි. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මහා කුසල් සිත් 8ම ගනිද්දී එතන ඥාන සංපයුක්ත විප්‍රයුක්ත සියල්ල අරන් ඉවෙද්දී ක්‍රියා සිත් 4න් ඥාන සංපයුක්ත සිත් 4 විතරක් ගතියයි කියන්නේ. ඒකට මහත්මයා පිළිතුර තමයි පංචද්වාර ආවජ්ජන සිතයි මනෝද්වාර ආවජ්ජන සිතයි කියන මේ ක්‍රියාසිත දෙක හැරුණු විට ඉතුරු ක්‍රියාසිත 18ම හටගන්නේ නිරනුසය సంతානයක. එහෙම නැතිනම් බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත කියන මෙන්න මේ උතුමන් වහන්සේලාගේ సంతානවල විතරයි ඉතුරු සිත් 18 හටගන්නේ. එතකොට මහා ක්‍රියා සිත් 8 ගත්තහම මේ සිත් 8ත් හටගන්නේ රහතන් වහන්සේලාගේ సంతානවල පමණයි. රහතන් වහන්සේලා යනු ලෞකික සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදීනව සමූහය හොඳට වටහාගෙන ඉන්න නිසා උන්වහන්සේලා ලෞකික කිසිම දෙයක් ගරු කොට අරමුණු නොකරන්නේය. උන්වහන්සේලා ගරු කොට අරමුණු කරන්නේ තමන් වහන්සේගේ අරිහත් මාර්ග චිත්තේ සහ අරිහත් ඵල චිත්තේ සහ නිර්වාණය කියන මේ ලෝකෝත්තර ධර්ම සමූහය පමණයි. ඥාන විප්‍රයුක්ත සිත් වලින් මේ ලෝකෝත්තර ධර්ම ගරු කොට අරමුණු කළ නොහැකි නිසා ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4 බැහැර කොට ඇත. ඥාන සංපයුක්ත ක්‍රියාසිත 4න් ඒ ලෝකෝත්තර ධර්ම ගරු කොට අරමුණු කරන්න පුළුවන් නිසා එතන ඥාන සංපයුක්ත සිත් 4 විතරක් අරගෙන තියෙනවා. දැන් පැහැදිලිව ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි නැවත ප්‍රත්‍ය ශක්තියින් කීපයක් ගැන මම අහපු නිසා තව පොඩි කුක්සක් තියෙනවා ඒකත් කරගන්න. ඔව්. දැන් එතනදී එතකොට මේ ප්‍රත්‍ය ශක්තියින් ගණනාව කියනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එක ප්‍රත්‍යයක් එක ධර්මයේ එක ප්‍රත්‍යෝපන්න ධර්මයකට කිහිප ආකාරයකින් ප්‍රත්‍ය වීමද එතනින් කලකන්නේ. හරියටම හරි. එක ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න ධර්මයකට එකම අවස්ථාවේදී ප්‍රත්‍ය ශක්ති කිහිපයකින් උපකාර කරන්නේය. තෙරුවන් සරණයි පැහැදිලි. දැන් අපි චක්කුංච පටිච්ච රූපේ උප්පදිත චක්කු විඥානං කියන තැනදී අපි ප්‍රත්‍යෝත්පන්න ආදී සලකනකොට ඔව්. දැන් රූපේ දැකීම කියන කෘත්‍යයේදී ආලෝකය කියන ධර්මතාවය යම්කිසි කෘත්‍යයක් කරනවා. ඔව්.
එතකොට මේ ආලෝකයේ කියන ධර්මතාවය කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ? මොන ප්‍රත්‍ය ශක්තියකට යෙදෙනවද කියලා සඳහන් කරගන්න පුළුවන්. ආලෝකය කියන එක අත්ති අවිගත ආදී ප්‍රත්‍ය ශක්තිය වලින් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊට පස්සේ උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන්න පුළුවන්. මොකද ඒක පරමාර්ථ ධර්මයක් හැටියට අපි අරගන්නේ සලකන්නේ නැහැ. ආලෝකය කියන එක එතෙන්දී චක්කු විඥානය උපකාර කරන විට නම් පරමාර්ථ ධර්මයක් විදියට කතා කරලා නැහැ. ඒ කියන්නේ ආලෝකය කියන්නේ මෙන්න මේකයි කියලා පරමාර්ථ ධර්මයක් විදියට බෙදලා තියෙනවා. මට දැනට මුණ ගැහිලා නැහැ මහත්මයා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට භවාංග සිත් කොහොමද මේ දේශනාවට අදාළ වෙන්නේ? දේශනාවට කියන්නේ ප ဋ ාණ දේශනාවටද? එහෙමයි ස්වාමීන් වහන්සේ. භවංග සිත් කියන එක මෑනියෝ ඒ ප්‍රත්‍යවලට සුදුසු පරිදි සංග්‍රහ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට හේතු ප්‍රත්‍යයට භවංග සිත සම්බන්ධයි. දැන් භවංග සිත කියනකොට භවංග සිත් තියෙනවා සියල්ලම 19ක්. ඒ තමයි මහා විපාක සිත් 8යි, උපේක්ඛාසගත සම්තිරණ සිත් 2යි, එතන කාම භවංග සිත් 10යි, රූපාවචර විපාක සිත් 5යි 15යි, අරූපාවචර විපාක සිත් 4යි 19යි. එතකොට භවංග කෘත්‍ය සිද්ධ කරන සිත් සියල්ලම 19යි. මේ සිත් සුදුසු පරිදි ඒ ප්‍රත්‍යවලට සංග්‍රහ කරන්න පුළුවන්. දැන් ඒ සිත් 19න් උපේක්ඛාසගත සම්තිරණ සිත් 2 අයින් කරයින් පස්සේ ඉතිරි සිත් 17 මහා විපාක 8යි, රූපාවචර 5යි සිත් 13යි, අරූපාවචර 4යි 14යි 15 17යි. මේ සිත් 17 අලෝභ අද්වේ සමෝහ කියන ඒවා තියෙනවා. මහා විපාක ඥාන විප්පයුත්ත සිත් 4 තියෙනවා අලෝභය අද්වේෂය කියන දෙක. ඉතිරි සිත්වල අලෝභ අද්වේ සමෝහ කියන තුනම තියෙනවා. එතකොට භවංග සිත උපදින අවස්ථාවේ ඒ සිත්වල තියෙන අලෝභ අද්වේ සමෝහාදී දේවල් සුදුසු පරිදි හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් භවංග චිත්තය අරමුණු කරනව නම් ඒ වෙලාවේ භවංග සිත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. යම් කිසි කෙනෙක් භවංග සිත් ගරු කොට අරමුණු කරනව නම් ඒ වෙලාවේ ආරම්මන අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට සුදුසු පරිදි බොහෝ ප්‍රත්‍යවල සංග්‍රහ වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තෙරුවන් සරණයි. ආරම්මන ප්‍රත්‍ය අපි භවාංග සිත් ගැන ගත්තාම ඔබ වහන්සේ දැන් මේ ගැන කතා කළා. භවාංග සිත් වලට ආරම්මන ප්‍රත්‍යයෙන් අරමුණු වන්නේ මොන ධර්මයක්ද? ඒ ගති නිමිත්ත, හරි ප්‍රතිසන්දි නිමිත්ත, හරි ඒ වගේ ඒ ජනක කර්මයෙන් ලැබිච්ච නිමිත්තක්ද? එහෙම නැත්නම් මොකක්ද ඒ ආරම්මණය වෙන්නේ? භවංග සිතට ආරම්මණය වෙන්නේ මහත්මයා කම්ම නිමිත්ත, ගති නිමිත්ත. ඒ කියන්නේ සමහර සිත්වලට කර්මය අරමුණු වෙනවා, සමහර සිත්වලට කර්ම නිමිත්ත අරමුණු වෙනවා, සමහර සිත්වලට ගති නිමිත්ත අරමුණු වෙනවා. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මෙන්න මේ තුනෙන් එක්තරා අරමුණක් තමයි සියලුම භවංග සිත්වල අරමුණ වෙන්නේ. එක භවයක් තුල හටගන්න භවංග සිත් සියල්ලෙම අරමුණ ධර්ම වශයෙන් එකයි. සමහර වෙලාවට කාල වශයෙන් දෙකක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට භවංග සිතේ අරමුණ මොකක්ද ඇහුවොත් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මෙන්න මේ තුනෙන් එක්තරා අරමුණක් තමයි අරමුණ වෙන්නේ. පින් සිද්ධ වෙනවා නඳුරනේ. තෙරුවන් සරණයි. අවසර ස්වාමීන් වහන්සේ එතකොට ඒකටද ඝටනාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. හරියට හරි මෑනියෝ. අර මෑනියෝ කලින් අහපු කාරණාවට තමයි ප්‍රත්‍ය ඝටනාව කියන්නේ. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.